දවසක් අදත් අපත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම අපගේ රසිකාවියන්ට. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ තවත් දක්ෂයෙක්ට මේ සයිබර් අවකාශය වෙන් කරවන්න. ඉතින් අද දවසේ අපිත් එක්ක 2000 දක්ෂයෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි බලමු කවුද ඔහු මොනවාට දක්ෂ සහ ඔහුගේ ඉදිරි අනාගතය ඔහු කොහොමද සැලසුම් කරලා තියෙන්නේ. මේ කියන කරුණු කාරණාත් එක්ක අපි සූදානම් වෙනවා අද අපේ කතිකාව මෙලෙස ආරම්භ කරන්නට. ඉතින් ඊට මත්තේ අපි කැමති මතක් කරන්නට ඔබත් මේ කොහේ හෝ ඉන්න අපේ රටේ හෝ ජීවිතවල සිටින්න ඔබ දක්ෂයෙක් නම් මේක ඔබට අවස්ථාවක් ඔබගේ දක්ෂතාවය මුල් ලොවටම කියපාන්න. ඒ වගේම ඔබගේ දක්ෂතාවය මේ මුල් ලොවටම පෙන්වන්නට. ඉතින් ඒ ඇරයුම කරන ගමන් මම කැමතියි අද දවසේ අපි ආරාධ්‍යාව පිළිගන්නදී වැඩි කතා බහ නොකර අපි යමු. අපි දැනගමු ඔහුගෙන්ම ඔහු කවුද, ඔහු මොනවද කරන්නේ, ඔහුගේ විස්තර ටිකක්. ඉතින් මේ ඇරයුම ඔබටයි. සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මම හෂේන් සිල්වා. මම මේ වෙනකොට වෘත්ති වශයෙන් ගායකයෙක් නෙමෙයි, නමුත් ගායනයෙන් පැත්තෙන් ඉදිරියට එන්න උත්සාහ කරන ස්ට්‍රග්ලිං මියුසිෂියන් කෙනෙක් කිව්වොත් හරි. and මම ඉන්නේ මීගමුවේ දලුවකොටුවේ. මගේ වයස අවුරුදු 21යි. මගේ උපන් වර්ෂය 2000. මම මේ මගේ පවුලේ අම්මයි තාත්තයි නංගි. එතකොට මම recently මං කම්පිටිෂන් එකකට පාර්ටිසිපේට් කරා. දැනෙන ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 තරගාවලියේ මම අවසාන 16 දෙනා අතරට තේරීපත් වෙලා 14 වෙනියා විදිහට තරගෙන් ඉවත් වුණා. නමුත් තවමත් තරගේ වැඩ කටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා, බෑකප් සිංගින් වගේ වැඩත් එක්ක. ඊට අමතරව මම මගේ අධ්‍යාපනය ගැන කතා කරුවොත් මම අනාගත ලෝය කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ වගේම ඒත් එක්කම පෞද්ගලික ආයතනයක රැකියාවක් පටන් ගන්න බලාපොරොත්තු වෙන ජනවාරි මාසයේ ඉඳලා. ඒත් එක්කම ඒ තුනම මියුසික් ඔක්කොම බැලන්ස් කරගෙන කොහොම හරි මගේ ජීවිතය ඉස්සරහට ගොඩනගාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තමයි මම. මේවා ඉතින් කලින් කිව්වා වගේ ඉතින් 2000 අපේ පොඩි කොල්ලගේ වැඩ කටයුතු තමයි මේ ටික. ඉතින් අපි හදවතින්ම සුබ වතනවා ඔබට මේ කියන කරන රාජකාරී සියල්ලක්ම මේ විදිහටම කරන්න ලැබේවා කියලා. ඉතින් පිළිගන්නවා බව ආද දවසේ අපේ Voice of Sri Lanka YouTube නාලිකාවේ දෙවන කතිකාවත් එක්ක. ඉතින් ආද දවසේ අපිත් එක්ක ඉන්නේ ඔබ කවුරුත් දන්න හෂේන් සිල්වා. මෑතකදී දෙවන ඩ්‍රීම් ස්ටාර් වසටහනේ දක්ෂ ගායකයෙක් ලෙස අපි අතරට පත් වුණු ඒ යෞවන ගායකයා. ඉතින් අද දවසේ අපි මේ කතිකාව ඉදිරියට කරගෙන යන්නට මත්තෙන් අපි කැමති පොඩි දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ නැගියන සංගීතඥයෙක්. ඉතින් අපි කැමති පොඩි සංගීතයකට සවන් දෙන්නදී අවස්ථාව ඔබට. අනිවාර්යයෙන්. අපි අම්මා ගැන කියලා පටන් ගමු නේ. අනිවාර්යයෙන්. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු. ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමාරුන්සේ සේවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුලැඟිල්ලේ එල්ලී. සඳදිය කොට කිරි වතුරින් ඒදියරින් මුවදෝවා දිව මතුරක් වන් නැලැවිලිගියෙන් මතකයි මා නැලැව්වා. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිති පනදී මා දැඩි කළ අම්මා. ආදරයේ
උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන්සේ සේවන පතා අඳමින් පැමිණෙන්නෙමි සුලැඟිල්ලෙල්ලී. හොම සූතියි. අඩුපාඩුවක් වුණා නම් සමාවෙන්න. මොකද මං එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ. මේ මම මගේ වැක්සින් එක ගත්තා දැන් දවස් දෙකකට කලින්. ඉතින් ඒක ගත්තට පස්සේ මට හොඳටම සෙනඟ ඉස්සලා තියෙන්නේ. මේ නහය ඔක්කොම බර වෙලා පොඩි කැස්සකුත් එක්කලා ඇවිල්ලා මේ ඉතින් හොඳම තත්ත්වයක නෑ. මං හිතනවා මට පුළුවන් විදිහට මං සින් කරා. අඩුපාඩුවක් වුණා නම් සමාවෙන්න. අනිවාර්යෙන් ඉතින් ඒ සෞඛ්‍ය තත්ත්වات එක්ක තමයි අද දවසේ අපේ හෂන් අපිත් එක්ක අද දවසේ මේ සංවාදයට එකතු වෙන්නේ. ඉතින් බොහොම සූර්ය හෂන් ඔබගේ තියෙන ඒ වාතාවරණයත් එක්ක අපිත් එක්ක දවසේ සම්බන්ධ වුණාට. ඉතින් එලෙස අද දවසේ අපි මේ කතිකාවට ආරම්භයක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේම හෂන් මම කැමති වාගේ අධ්‍යාපනය කියන්නේ ඔබගේ පාසල් ජීවිතය ගැන පොඩ්ඩක් දැනගන්න. ඒ වගේම කොහොමද මේ සංගීත කටයුතුත් එක්ක කොහොමද මේ තරඟයට අවතීර්ණ වුණේ සහ කොහොමද මම දැක්කා ඔබ මේ කොආයක සමාජික විදියට වැඩ කරනවා. ඉතින් කොහොමද මේ පරිසරය ඇති වුණේ? කොහොමද මේ සංගීත ගමනට කොහොමද ඔබ අඩිතාලම දැම්මේ කියන මේ ප්‍රධාන කරුණ ගැන අපි දැනගන්න. ඇත්තම කිව්වොතින් පොඩි කාලේ ඉඳලම මම මේ හරිම මේ මියුසිකල් එන්වයරන්මන්ට් එක තමයි කියන්නේ මේ ලොකුනේ. මොකද දැන් මම කතෝලික රෝමානු කතෝලික. ඉතින් පුංචි කාලේ ඉඳලම පල්ලියේ මං හරි ආසයි මේ ගීතිකා කියනවා බලන්න. ගීතිකා කණ්ඩායම මේ පල්ලියේ කොයක දිහා මං හරි ආසයෙන් බලන් ඉන්නවා. මං ඒ කාලේ ඉඳලා හිතන්නේ හැබැයි මේ අපේ ගෙදර අපේ අම්මිට හොඳට සිං කරන්න පුළුවන්. නමුත් අර අම්මි මැරි කරලා පල්ලි මාරු කරලා හින්දා එයා පල්ලියේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මේ අපේ තාත්තිගේ පැත්තේ ගෙවල් කවුරුත් පල්ලියත් එක්ක එහෙම අර පල්ලිය ඇතුලේ වැඩ කරන පල්ලිය ඇතුලේ ලොකු සම්බන්ධයක් තිබ්බේ නැහැ. ඉතින් මේ මට ඇත්තටම කායකට යන්න ලොකු ආසාවක් තිබ්බා පල්ලියේ. ඒත් එක්කම ඒව දැකලා ඊට පස්සේ මේ ඉතින් පොඩි කාලේ ඉඳලම මම අපේ අම්මී එහෙම මට සින්දු කියලා දෙනවා. එක එක පුංචි ළමයිගේ ළමා CDs තියෙන්නේ. ඒ සින්දු ගෙනල්ලා දාලා දෙනවා ගෙදර. ඉතින් මේ එහෙම ඒත් එක්කම ඉතින් පල්ලියේ දේවල් එහෙම වුණා. ඊට පස්සේ මම ඒක බලාගෙන හිටියා. ඒත් මං ගියේ නැහැ. හැබැයි මම සිං කරා. සිං කරා පුංචි කාලේ ඉඳලම පල්ලියේ දේවල්ට සම්බන්ධ වුණා. ඒත් එක්කම මම ඉස්කෝලේ මගේ ඉස්කෝලේට ඇතුල් වෙනවා. මීගම ලොයලා විද්‍යාලය. ඉතින් මම එක වසරේදී පාසලට ඇතුල් වෙන 16. ඒ ඇතුල් වෙනකොට මම දකිනවා අපි ඉස්කෝලේ පිළිගන්න ඉන්න කායක ඒ ඔක්කොම දැක්කම මට මාර ආසාවක් එනවා. ඒත් එක්කම කොහොම හරි 3 වසරේදී මම ඉස්කෝලේ ජූනියර් කායකට ජොයින් වෙනවා. ඒත් එක්කම තමයි ඊට පස්සේ දහම් පාසලේ ගීතික කණ්ඩායමට සම්බන්ධ වෙනවා. කොහොම හරි මියුසික් එක්ක හොම වෙද්දි ඊට පස්සේ ග්‍රේඩ් 5 වලදී සීනියර් කායකට ජොයින් වුණා. මම සාමාන්‍යයෙන් ග්‍රේඩ් 5 වලදී අපි ඉන්නේ ප්‍රයිමරි කායකේ. හැබැයි ග්‍රේඩ් 5 වලදී මම සීනියර් කායකට ජොයින් වුණා. ඒතර මම සීනියර් කායකේ ප්‍රයිමරි කායකේ දෙකේම සිං කරා. එතකොට ඒ වල මම අර හැමදාම වෝකලි ට්‍රේන් වුණා. ඒ දැක්ක ඒ ස්ටයිල්ස් වලට මාර ආසයි. සහ මේ දැන් කට්ටියට හම්බෙනවනේ සෝලෝස් අනම් මනම් සෝලෝස් පර්ෆෝම් කරන්න හම්බෙනවා. තනියම පර්ෆෝම් කරන්න හම්බෙනවා. දැන් ඒව දැක්කම මම මාර එන්තුසියාස්ටික්. මම හිතා ගන්නවා මටත් කවදා හරි මම මේවා කරන කොහොම හරි මට පළවෙනි සෝලෝ එක හම්බුනේ. ඒක මාර ලක් එකක්. මම මේ කතාවත් කොහෙවත් කියලාත් නැහැ. මේ මොනවාද එක දවසක් දැන් මගේ යාළුවට සෝලෝ එකක් තිබ්බා අපේ කායකේ. එතකොට එයාට එදා හොඳටම සනීප නැහැ. හොඳටම කැස්ස. ඊට පස්සේ කොහොම හරි දැන් අපි පර්ෆෝමන්ස් එක කරන්න ස්ටේජ් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ටීචර්ස් ඩේ එකක් හරි ටීචර්ස් ඩේ එකක්. ළමයි ඔක්කොම ඉස්සරහා ඉන්න දැන් ස්ටේජ් එකේ තිරේ වහලා ඔක්කොම ළමයි ඇවිල්ලා ඉඳගෙන දැන් අපි අයිටම් එක අනවුන්ස් කරනවා. අනවුන්ස් කරද්දී අර ළමයා කියන්න හදනවා එයාට කියන්න බෑ. ඊට පස්සේ එයාට හොඳටම කැස්සෙනවා. පස්සේ මේ මොනවාද එතන හිටපු අක්කලා කිව්වා මේ එහෙනම් මම මගේ යාළුවා එහෙනම් හෂෙන් එක කියන්න කියලා. ඒ කියන්නේ ඒක මෙහෙම එක විනාඩියක් ඇතුළත වුණ වැඩක්. ඊට පස්සේ මම එදා
ඒ මගේ ට්‍රේනවත් මම මේ සින්දුව කලින් කියනවා අහලා තිබ්බේ නෑ ඒ වෙලාවේ කරන්න දෙයක් නැති නිසා මට කියන්න දුන්නා ඕන දෙයක් වෙච්ච දෙන්න කියලා. ඊට පස්සේ මම හිතපු නැති විදිහට ඒක හොඳට සිං කරා. එදා ඉඳලා තමයි මට මගේ ට්‍රේනර් මිස් ලිමල් වික්ටෝරියා එයාට මාව නෝටිස් උනේ මේ හොඳට සිං කරනවා මේ ළමයා කියලා. ඊට පස්සේ කොහොම හරි එයාගේ යටතේ මම ට්‍රේන් වුණා අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් එයාගේ යටතේ ඉස්කෝලේ මම ට්‍රේන් වුණා. එයාගේ පෞද්ගලික වැඩවලටත් මම සම්බන්ධ වුණා. එහෙම තමයි ඊට පස්සේ පල්ලියේ වැඩවලටත් සම්බන්ධ වුණා. ඉතින් මම හරි ආසයි වෙස්ටර්න් ක්ලාසිකල් තමා වෙස්ටර්න් ක්ලාසිකල් මියුසික් තමා ට්‍රේන් උනේ. ඉතින් එහෙම ට්‍රේන් වෙලා ඊට පස්සේ මම ඔක්කොම ජෝනස් ගෙදර සිංහල අහනවා අම්මි ඉන්න හින්දා. දැන් අම්මි ඉංග්‍රීසි සින්දු කියනකොට සමහර කරට කැමති නැහැ. ඕ කියන්න එපා මේ සින්දු කියන්න කියලා එතන සිංහල සින්දු කියලා දෙනවා. ඉතින් කොහොම තමයි ඉතින් මියුසික් හැම පැත්තෙම අර වෙස්ටර්න් පැත්තත් ආවා ඊස්ටර්න් පැත්තත් ආවා. ඊට පස්සේ මම ඉස්කෝලේ ග්‍රේඩ් අපේ ඊස්තරික් සබ්ජෙක්ට් එකට මම කරේ ඊස්ටර්න් මියුසික්. ඒතර මම වෙස්ටර්න් මියුසික් ට්‍රේන් වුණාට මම ඊස්ටර්න් මියුසික් කරේ. ඉතින් එහෙම තමයි මියුසික් සම්බන්ධ ඒත් එක්කම ඉතින් දැන් සිං කරද්දි වටෙන් පිටෙන් වෙඩින්ග්ස් වලට කතා කරා සිං කරන්න ඉන්න කියලා වෙඩින්ග් මාස්ටර්ස් වලට එහෙම ඉතින් මියුසික් එක්කම තමයි ලොකු වෙන්නේ. ඒත් එක්ක දෙන ඩ්‍රීම් ස්ටාර් තරඟවලට ඇප්ලයි කරපු විදිය මම කියන අමතකුණා. කොහොම හරි අපි එක පොඩි බ්‍රේක් එකක් තියමුනේ ආශෙන් අපි එක මම කැමති මේ ඒකට පොඩි ආරම්භයක් ගන්න. අපි පොඩ්ඩක් ඒක ඊළඟට තියමු. ඉතින් ඒ වගේ කියන්නේ අපේ ජීවිතේ අපි හැමෝටම අපි හිතන විදිහේ දේවල් අපිට හම්බෙන්නේ නැහැ අපි හිතන විදිහට. ඉතින් අපේ ජීවිතේ සමහර ටර්නින් පොයින්ට් අපි කියන ටර්නින් පොයින්ට් එක අපේ ටර්නින් පොයින්ට් එක නිමේෂයකින් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මොකද උදාහරණයක් අශේන් ඉතින් අශේන්ට හම්බෙච්ච ඔහුගේ යාළුවාගේ අසනීප තත්ත්වය සමග ඔහුට හම්බෙච්ච ඒ අවස්ථාව ඒක මම හිතන්නේ ඔහුගේ ජීවිතය වෙනස් කරන එක අවස්ථාවක්. මම හිතන්නේ ඔබ ඒ යාළුවාට ඇත්තටම කෘතඥ වෙන්න ඕන. මොකද ඔහු හින්දා ඔබගේ ජීවිතේ මම හිතන්නේ ලොකු වෙනස්කමකට භාජනය වුණා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ අපිට ඔබ මට අපි හැමෝටම අපි හිතන්නේ නැති දේවල් අපේ ජීවිතේ හම්බ වෙනවා. ඒ වගේ අපි හිතන් ඉන්න දේවල් අපිට නැති වෙන අවස්ථාවක් නැතුවම නෙමෙයි. ඉතින් එලෙස ඔහුගේ ගායන ජීවිතේ අඩිතරම් දැන් මේ හෂාන් ටිකක් දවසේ වෙනකොට බොහොම ආදරණීය රසික පිරිසක් තමා වටා එකතු කරගනිමින් තමන්ගේ සංගීත ගමන ඉදිරියට ගෙන යන දක්ෂ තරුණ ගායන ශිල්පියෙක්. ඉතින් මම අර කලින් සඳහන් කරා වගේ කොහොමද මේ දෙන්න ඩ්‍රීම් ස්ටාර් එකට ආවේ? කවුද ඇප්ලිකේෂන් එක දැම්මේ? අම්මලා දැම්මේ? මම හිතන්නේ ඔය වගේ ගොඩක් කාරණා තියෙනවා ඔය වගේ රියැලිටි ප්‍රසංග වල එන තරකරුවන්. ඉතින් මම කැමති හෂෙන්ගේ කොහොමද අතීතේ කොහොමද සිද්ධ වුනේ සහ කොහොමද ඒ වගේ මම කැමති කොහොමද ඒ තරංගාවලියේදී කොහොමද ඔබට ලැබුණු සහාය කොහොමද ඒක ඇතුළ අපිට පේන්නේ ඔබ ඇවිල්ලා ස්ටේජ් එකක සින්දු කියන එක විතරයි. කොහොමද ඒ ඇතුළ කොහොමද ඒ පසුබිම මම හිතන්නේ ඒක ගොඩක් කට්ටිය නොදන්නා රහසක්. ඉතින් අපි කැමති ඒ රහ කොහොමද ඔබට දැනුනේ කියලා අපිට කියන්න. ඉතින් අවස්ථාව ඔබට ආශේ. ඔව් ඒක ගැන මතක් කරද්දිත් මේ හරි සතුටුයි. ඇත්තටම ඇස්සට කඳුළු වෙනවා. ඒ කියන්නේ හරි I miss that thing. ඒ කියන්නේ කාලේ ඒ තරගෙ තිබ්බ කාලේ ඒක මාරයි. ඒ ගත වෙච්ච දවස් ටික හරිම මගේ ජීවිතේ මම ගත කරපු හොඳම දවස්. මම ජීවත් වෙලා දින පුංචි කාලේ හැබැයි ඒ දවස් ටික තමයි මගේ ජීවිතේ හොඳම දවස් ටික. කොහොම හරි මෙහෙමයි. මම ඇත්තටම මම ඩ්‍රීම් ස්ටාර් පුංචි කාලේ ඉඳන් බැලුවා. හැබැයි මම හිතුවේ නෑ මාව එතනට ගැලපෙයි කියලා. මොකද මම ගොඩක් සිං කරේ ඉංග්ලිෂ් වෙස්ටර්න් සිං කරේ මම. එතකොට මම කොහොම හරි මම වෙනත් රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරා. බොරු කියන්න ඕනේ නෑනේ. ඇප්ලයි කරලා මම ඒකේ ඔඩිෂන්ස් ගිහිල්ලා මාව සිලෙක්ට් වුණේ නැහැ එතනින්. ඊට පස්සේ මම හරියට මෙන්ටලි ඩවුන් වෙලා හිටියේ. මම මාරිතර මෙන්ටලි ඩවුන් වෙලා හිටියේ. ඊට පස්සේ මම මේ ඩ්‍රීම් ස්ටාර් වලට ඇප්ලයි කරනවා කියලා මගේ කසින් අක්කිලා කට්ටිය කියලා ගෙදර අම්මිලා කියද්දිත් මම ඒත් කිව්වා මට බෑ යන්න කියලා. ඒ කිව්වට මම මේ අර කට්ට කමට ඇවිල්ලා නිකන් ෆෝන් එකේ ඉන්න ගමන් මම ඇප්ලයි කරා. නිකන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරා මේ ඒත් මම එහෙම යන අදහසකින් නෙමෙයි. දැන් මේ ගෙදර අයගේ කරදරෙන් බේරෙන්න බැරි හින්දා මම දැම්මේ යන්න කියන හින්දා. කොහොම හරි මේ ඊට පස්සේ එහෙම තමයි ඇප්ලයි කරලා ඊට පස්සේ ඔඩිෂන්ස් ගිහිල්ලා සිලෙක්ට් වෙලා 48ට තේරුණා. 48න් පස්සේ තමයි පටන් ගත්ත ගේම් එක.
අපි මුලින්ම 48 දෙනාට තිබ්බ වර්ක්ෂොප් එකක් 48 දෙනාම ගෙන්නලා SLTC යුනිවර්සිටි එකේ එදායින් පටන් ගත්ත ඒ ජීවිතේ හරි සුන්දරයි. ඒ දවස් ටික හරීම කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. එදායින් හම්බෙච්ච යාළුවෝ. ඉතින් ඇත්තටම මෙහෙමයි. රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට දෙරණ ඩ්‍රීම් ස්ටාර් කියලා කියන්නේ මම හිතන්නේ මම කියන්නේ කිසිම සැකයකින් තොරව ලංකාවේ තියෙන හොඳම රියැලිටි ෂෝ එක. මොකද ඒකට හේතුව තමයි අපිට එතනින් ලැබෙන එක්ස්පීරියන්ස් එක. දැන් මේ කොවිඩ් එක්කලා අපිට ට්‍රන්ස්පොර්ටේෂන් ඉෂුව එකක් ආවා. මොකද ඇඳිරි නීති ප්‍රශ්න නම් මනන් හින්දා. එතකොට එයාලා අපිව ගත්තා. එයාලා අපිට අකමඩේෂන් දුන්න මුලින්ම. අකමඩේෂන් දුන්න, ට්‍රාන්ස්පෝර්ට් දුන්න, යන්න එන්න ඔක්කොම දුන්නා. ඒත් ඊට පස්සේ ආයේ අර ගෙවල් වල පරිසරයයි ආයේ පරිසරය ඔක්කොම මික්ස් වෙන නිසා අපිව ගත්තා බයෝ බබල් එකට. එතකොට ඒ බයෝ බබල් එකේ අපි කොල්ලෝ සෙට් එක ඔක්කොම එක ගෙදරක ගර්ල්ස් සෙට් එක වෙන තැනක වෙනම ඒ ගෙදර අපි උයාගෙන කනම බොනවා අපිට පාන කෑම බීම හම්බෙනවා ඒවා සමහරක් වෙලාවට අපි ඒද අර ඒවා කොල්ලෝ සෙට් එක එකතු වෙලා දැන් අපි මේක කන්නේ නැතුව අපි වෙන මොනවා හරි කමු කියලාද ආයේ කෑම හදා ගන්නවා සල්ලි වලට කෑම ගෙනල්ලා කනවා ඊට පස්සේ ඒගේ අස්පස් කරන දේවල් ගෙදර හිටපු හැටි අපි සින්දු කියනවා විනෝද වෙනවා සෙල්ලම් කරනවා කරන්නම දෙයක් නැතුනහම කාඩ් ගහනවා ඊට පස්සේ ඒ අතරතුර ප්‍රැක්ටිස් උත් කරගන්නවා අපි අතරේ තරගයක් ඇත්තටම තිබ්බේ නැහැ අපි හරීම සහෝදරත්වයෙන් හිටපු කොල්ල සෙට් එකක් කෙල්ල සෙට් එකක් ඉතිං අයිමිස් දෙම් ඇත්තටම හරිම පාලුයි මේ එකන එක පාරටම ඒ කම්පිටිෂන් එක ඉවර වෙලා ගෙදර මට පතකයි මම එදා යන දවසේ ගෙදර හිටපු කොල්ලො හිටිය 9ක් කොල්ලො 9ක් හිටිය 9න් එක එකෙන කැපිලා ගිහිල්ලා 7ක් ඉතුරුලා හිටිය මම එනකොට ගෙදර බොයිස්ලා 7 දෙනෙක් ඉතුරුලා හිටිය කියන කොළඹින් පිට හිටපු ළමයි තමයි හිටියේ කොළඹ ඇතුලේ වැඩ කරන අයියලාට ට්‍රාන්ස්පෝර්ට් දුන්නා. ඒතකොට කොළඹින් පිට හිටපු කොල්ල සෙට් එක තමයි ගෙදර හිටියේ. 7ක් හිටියා. මේ ඒ 7ම මම එදා කැපිලා උදේ ගෙදර එනකොට පුදුම විදිහට ඇඬුවේ. ඒක මට තාමත් මතකයි. ඒ කියන්නේ ඒ තරඟය ඇතුලේදී අපිට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක මාරයයි. ඒ වීක් එකක් ඇතුළත අපිට තියෙන ෂෙඩියුල් එකක් ඒ ෂෙඩියුල් එකේ අපි සෞන්ද දවසේදී සින්දු තෝරනවා කම්පිටිෂන් එක තේරුණා ඉවරුනහම අඟහරුවාදට අපි ගෲප් සොංග් වොයිසින් කරනවා බදාදට අපි ගෲප් සොංග් එකේ කොරියෝග්‍රැෆි කරනවා බ්‍රහස්පතින්දාට මියුසික් රිහර්සල්ස් තියෙනවා සිකුරාදට අපි කොස්ටියුම් වලට එක්කගෙන යනවා එතකොට අපි මේ වැඩත් එක්ක බිසි වගේම තමයි අර අපේ බොන්ඩ් එක දවසින් දවස ඒ සමහරක් වෙලාවට ප්‍රශ්න රණ්ඩු ගෙදරවල කොල්ලෝ දන්නවනේ ඉතින් රණ්ඩු හැබැයි ඒක ඉවරයි ඒක විනාඩි 5න් ඉවරයි ආයෙත් ඉවර වගේම කියන්නේ ඒක හරිම සුන්දර කාලයක් ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මාරයි ඒ වගේ තමයි හෂේන් ඔහුගේ ජීවිතේට මේ දෙන්න ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අත්දැකීම් ලබා ගත්තා. ඒ වගේම හෂේ තව පොඩි කාරණාවක් අපි දැනගන්න කැමතියි. දැන් මේ රියැලිටි ෂෝ එකකට යනවා නම් කවුරු හරි පුද්ගලෙක් ඔහුට සල්ලි තියෙන්න ඕනද ඇත්තටම? ඔහු ඇත්තටම දුම් ගන්න සාමාන්‍ය වත්කමක් තියෙන්න ඕනද ඔහුට? කොහොමද ඒ පසුබිම මේ කාලෙත් එක්ක අපි බැලුවම මේ මුදල් කියන දේ මම හිතන්නේ නම් ගොඩක් ඉහළ තැනක තියෙනවා. ඉතින් මම කැමති කොහොමද ඒ පිළිබඳව දැනගන්න ඕගොල්ලෝ. මොකද ඔබ ඒ සම්බන්ධයෙන් මේ රියැලිටි ෂෝ එකකට ගිහිල්ලා අත්දැකීම් ලබාගෙන ඉන්න තරුණෙක්. ඉතින් කැමතියි මම දැනගන්න කොහොමද ඒ සම්බන්ධයෙන් මුදල් සම්බන්ධයෙන් කොහොමද ඒ ඇතුළ මේ තරඟාවලි මාලාවේ කොහොමද ඔබට දැනුනේ සහ කොහොමද එන්න කියන්නේ අලුතෙන් එන්න ඉන්න තරුණ හෝ තරුණියෙක්ට මේ සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් කොහොමද ඔහු ඇය ඒක නිරාකරණය කරගන්න මම කැමතියි ඔබගෙන් ඒක දැනගන්න. මම කිව්වොත් මං ගැන කිව්වොත් අපි බොහොම මධ්‍යම පාන්තික පවුලක් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඇත්තටම එහෙම මුදල් තියෙන්න ඕන කියලා එකක් නැහැ. මොකද දැන් අපේ කම්පිටිෂන් එකේ විවිධ තරාතිරම් වල පවුල් පරිසරවල ඉඳන් කට්ටිය ආවා. ඉතින් ඒ හැමෝම එකට වැඩ කරා. මෙහෙමයි හැමදේම තියෙන්නේ දැන් ඇත්තටම ඇඟිලි තුඩේ දුරෙන්නේ. අපිට දැන් සල්ලි වියදම් කරන්න ඕන කිසි දෙයකට. අපිට තියෙනවා සෝෂල් මීඩියා. අපිට හොඳ යාළුවෝ කට්ටියක් ඉන්නවා නම් අපිව
අපිට හොඳ යාළුව සෙට් එකක් ඉන්නවා නම් අපි ප්‍රමෝට් කරන්න මේ මගේ යාළු මේ අපි පෝස්ට් එකක් දාපුවම ෂෙයා කරන්න අපි කරන දේවල් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න ඒවා බෙදා හරින්න පුළුවන් මොකද මේ ඇඟිලි තුඩේ දුරෙන් තියෙන හැමදේම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ මේ වියදම් කරන්න වෙනවා බොරු කියන්න ඕනේ නැහැ වියදම් කරන්න වෙනවා ඒත් ඒක මේ එහෙම අර නොදැරිය හැකි තරම් මුදලක් නෙමේ අනික උදව් කරන්න ගොඩක් අය ඉදිරිපත් වෙනවා ඒ තරඟවලට ගියාම අපිට උදව් කරන්න ගොඩක් අය ඉදිරිපත් වෙනවා ඉතින් ඇඳුම් පැළඳුම් පව ඇත්තටම අපේ ඇතුලේ ඉන්න අපේ ප්‍රොඩියුසර්ස්ලා හරිම අන්ඩර්ස්ටෑන්ඩබල් ඕනම දෙයක් අපිට කතා කරලා කියන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් ඒ දේවල් දැන් අපිට අපේ ඇඳුම් ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට කියන හැමතිස්සෙම සප්ලයි කරනවා දැන් ඩ්‍රීම් ස්ටාර් මේ සීසන් එකේ අපිට අපේ නිල සපියුම් කරු ඊට අමතරව සමහර දේවල් අපි ගාව තියෙන දේවලුත් අපි එකතු කරගෙන එහෙම අයියා සල්ලිම කියලා දෙයක් නැහැ ඒ රියැලිටි එක ඇතුලේ ඇත්තටම ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩබල් මිනිස්සු ඉන්න අපිට කතා කරන ඕන දෙයක් විසඳ ගන්න පුළුවන් ඉතින් සල්ලි වමනා කියලා දෙයක් නැහැ දක්ෂකම විතරයි මම නම් කියන්නේ දක්ෂකම තමයි තියෙන්න ඕනේ මොකද අපේ දැන් ඉන්න දැන් ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විවිධ පෞල් පරිසර වලින් ආපු විවිධ තරතිරන් වල මිනිස්සු ඉන්නවා අපි සල්ලිම තියෙන තැනට ගත්තාම ආයේ දුප්පත්න මිනිස්සුන්ට වෙනකන් එක එක සමාජ මට්ටම් වලින් ආපු එල හැමෝම කිසිම වෙනසක් නැතුව එකම වගේ එක පවුලක් වගේ වැඩ ටික කරගෙන යනවා එහෙම මේ මුදල් වලින් එහෙම ප්‍රශ්නයක් නෑ මම කියන්නේ එන්න ඉන්න ඕනම කෙනෙක්ට බය වෙන්න එපා ටැලන්ට් එක දෙනවා ඇප්ලයි කරන්න ඇප්ලිකේෂන් දාලා තරගෙට ඉදිරිපත් වෙන්න කියලා කියනවා දැරණ ඩ්‍රීම් ස්ටාර් තරගෙට මොකද ඒක හරිම මාර එක්ස්පීරියන්ස් එකක් ඔව් එතකොට තරුණි ඔබට දැන් අවස්ථාවක් ඔබට ආසාවක් තියෙනවා මේ වගේ තරගෙට ඉදිරිපත් වෙලා තමන්ගේ දක්ෂතාවය රටර ලෝකෙට කියන්න මම හිතන්නේ මෙතන අත්‍යවශ්‍යම දේ තමයි තමන්ගේ දක්ෂතාවය. තමන්ට දක්ෂතාවය තියෙනවා නම් අනිකුත් සියලුම සාධක තමන් වටා එක්රොක් වෙනවා. ඉතින් එක්රොක් වෙනවා. ඒක නිකම්ම වෙනවා. ඒක කියන්න දෙයක් නෙමෙයි. මේ දේවල් ගානට වෙලාවට හැදෙනවා. අනිවාර්යයෙන්. ඉතින් මම හිතන්නේ ඒක හොඳ මොකද මේ කියන්නේ මම නෙමෙයි. මේ කියන්නේ හෂෙන් සිල්වා හෝ දෙම් ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියට සහභාගී වෙලා අවසන් තරඟ කරන අතරටම ආපු ජයග්‍රාහකෙක්. ඉතින් ඔහුගේ වචන වලින් තමයි මේ කියන්නේ. ඉතින් ඔබට අවශ්‍ය වන්නේ එකම දෙයයි. ඒ ඔබගේ දක්ෂතාවය සහ හැකියාව විතරයි. ඉතින් ඒ තියෙනවා නම් අනිත් ඒවා සියල්ලක්ම ඔබ වෙත එනවා. හරි. හර්ෂිනද අපි සංවාදයට අපි ආවා. ඉතින් අපි කැමති පොඩි නැවතත් පොඩි වෙනසකටත් එක්ක පොඩි සින්දුවකට යන්න. ඉතින් පොඩි හාමනියක් එක්ක අපිට ගන්න පුළුවන්ද? මම හිතන්නේ මම ඔබගේ කොයාක ඇතුලේ ඔබ දක්ෂයි. ඒ වගේ පොඩ අර ඇදලා කියන කෑලි. එන්නේ ඒ වගේ එකට. මම හිතන්නේ පොඩි අපිට ලොකු නෙමෙයි පොඩි කෑල්ලක් ඔබට පුළුවන් අපිට මේ වෙලාවේ අපගේ ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ ආසාවෙන් බලන් ඉන්න ඔබගේ ප්‍රේක්ෂකයොත් අද දවසේ අපිත් සමග. හරි මම සිං කරනවා. මේක ගීතිකාවක් Amazing Grace කියන මම සිං කරනවා. Amazing how sweet the sound that saved wretch like me. I once was lost, but now am found. Was blind, but now I see. 'Twas grace that told my heart appear. I first believed. I once was lost, but now am found. Was blind, but now I see. Thank you. ඉතින් තව දෙයක් මතක් කරන්න කැමති මෙතන දැන් අපි
ඔබ ඇත්තටම දක්ෂයෙක් කියලා ඔබට පෙන්වන්න ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. ඉතින් හොඳම උදාහරණය හෂේන්. ඉතින් ඔහුට මේ වෙලාවේ ඔහු කියන අසනීප තත්ත්වයට එක්ක ඔහු මේ වගේ ගායනයක් ඉදිරිපත් කරනවා. ඉතින් ස්තුතියි හෂේන් ඔබගේ ඉදිරිපත් කිරීමට. මොකද මම දන්නවා මගේ සංගීත දැනුම මට්ටම හැටියට මම හිතන්නේ ඔබගේ අසනීප තත්ත්වයට එක්ක ගායනා කරන්න අමාරු අභියෝගයක් තමයි මම දුන්නේ ඇත්තටම. මට ඒක පස්සේ වදක් නේ ඔබට අසනීප තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒ අභියෝගයේ සාර්ථකව බාරගෙන ඒකට අර ඒක තමයි කියන්නේ දක්ෂතාවය කියලා. ඒ කියන්නේ දැන් අර නටන්න බැරි කෙනාට පොළවැදයි කියනවා වගේ හෂෙන් කියන්න තිබ්බා මට පොඩ්ඩක් අමාරුයි, මට අසනීපයි, මට මේක කියා ගන්න අමාරුයි කියලා. ඒ වලට එහෙම නෙමෙයි. සැබෑ දක්ෂයා Tamanට එන අභියෝග, Tamanට එන ගල් මුල් ප්‍රහාර සියල්ලක්ම විඳලාගෙන සාර්ථකව ගමනක් කරනවා. ඉතින් හොඳ උදාහරණයක් හෂෙන්. ඉතින් මොහොමඩ් මසූද් හෂෙන් නැවතත් ඔබගේ ඉදිරිපත් කිරීමට ඒ වගේ මම කැමති ඔව් මගේ මේ තරගේ මම කියන්න හිටිය මේ මට ඇත්තරම මේ තරගේ දවස්සරත් මං සිංකරපු දවස් දෙක වගේ මට ටිකක් ලොක වසන පත් මොකද මගේ ගුරුවරු මට කියල තියෙන නොමැට වත් the show must go on අපේ that's what you call professionalism කියල කියන එකයි මොන දේ වුණත් කොහොම අසනීපුණත් ඒක නිදහසට කාරණාවක් නෙමේ අපිට වගකීමක් තියෙනවා ඒ දේ අපි ඉෂ්ට කරන්න ඕනේ මම තරගේ සිංකරපු සමහර දවසලත් මට තියෙනවා අය throat infection එක එකන මගේ ටොන්සිල්ස් දෙක මගේ සෙංගිඩි දෙක අසාමාන්‍යයට තිබිලා තියෙන්නේ එක සර්ජිකලි රිමූ කරන්න ඔපරේෂණ එකක් කරලා ඒක මේ දැන් අපිට සාමාන්‍යෙන් උගර ඉන්ෆෙක්ටුනහම එක ගොඩාක් ලොකු වෙලා මට කතා කරන්න බැරි තරමටම එක උගර අමාරු වෙනවා ඒවගේ දවසලත් මම සිංකරල තිර ඇති මට එක මතක් වුණා හෝ කිවා මතයි මමත් ඒක බැලුව වගේ ගායනයක් බාසනව තත්වයෙන් ඉද්දී ගාන කරු ගායති මට එක මෙවෙලා මතක් වුණ ඔබගේ ඒ කැනේ ඔබ මම එක සංසන්ධනය කළ බැලුවා ඔබ අසනීප වෙන්න කලින් කියන්නේ සාමාන්‍ය මට්ටමක ඉන්නකොට ගායනක සහ අසනීප වුණාට පස්සේ ගායනක ඉතින් මට එහෙම වෙනසක් දැනුන්නේ නැහැ මගේ සංගීත දැනුම හැටියට ඉතින් ඒ කියන්නේ අපේ දේශකයන්ට ඒ කියන්නේ ඕක හරියටම විනිසුරුවරුන්ට ඒක දැනෙන්නේ නැති ඒ වුණාට හෂෙන් ඒක මේන්ටේන් කරා තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳව නොදැනි තමන්ගේ මට්ටම තමන්ගේ රහ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඉතින් ඒක තමයි ප්‍රොෆෙෂනලිසම් කියන්නේ දක්ෂතාවය කියන්නේ ඒකට. ඉතින් හොඳයි අපි දැන් කතා කරා අපි තරඟ ගැන කතා කරා අපි ඔහුගේ අධ්‍යාපනය ගැන කතා කරා අසල ගැන කතා කරා මම කැමති හෂෙන් කොහොමද තව වැදගත් දෙයක් තමයි දැන් ගොඩක් රියැලිටි ප්‍රසංග වලට ගොඩක් පිරිසෙනවනේ තරඟකරුවෝ එනවනේ. එතකොට ඔය තරඟකරුවන්ගේ ඉදිරි පැවැත්ම කොහොමද? ඒ ඉදිරි පැවැත්මට සල්ලි ඕනද? ඔන්න ඕක මම මේ අහන ප්‍රශ්නය මොකද අපි දැන් රියැලිටි ප්‍රසංගයකට ගියාට පස්සේ අපි ෆයිනලිස්ට් වෙන්නේ නැතුව අපි මගදී තරඟය නතර කරන්න උනා කියමුකෝ. එතකොට ඔහුගේ ඒ සංගීත ජීවිතය ඉස්සරහට ගෙනියන්න මියුසික් වීඩියෝ කරන්න ඕන, සින්දු ගේ පැක් කරන්න ඕන, ඕන සල්ලි ඕන. අර අපි ආයෙත් අර සල්ලි කියන ප්‍රශ්නෙට වෙනවා. කොහොමද ඕක ඔබ දකින්නේ? ඔබගේ කෝණයෙන් කොහොමද ඔය පිළිබඳව ඔබ දක්වන අදහස? දැනගන්න කැමතියි මේ පිළිබඳව. මෙහෙමයි. අපි තරගෙන් එලිමිනේට් වුණාට පස්සේ හැමදේම තියෙන්නේ අපේ අතේ. කාටවත් කියන්න බෑ අනේ මාව කපල දැම්මා මං අයින් වුණා මේ තරගෙන් බලන්න වැඩක් නෑ යන්න එපා කාටවත්. එහෙම ඒ බොරු කතා. තමන් අවුටුනට පස්සේ තමන්ගේ අතේ තමා ගේම් එක තියෙන්නේ හැමතිස්සම පුළුවන් තරම් මිනිස්සුන්ට පේන්න ඉන්න ඕන ලැබෙන හැම අවස්ථාවකදීම පබ්ලික් අපියරන්ස් කියන්නේ දැන් අය මට දැනෙන් කතා කරා බෙහෙම බෑකප් සිං කරන්න තියෙන වෙන්න කියලා මට තිබ්බ යන්න නැතුව ඉන්න එහෙම අපු නැති අයත් හිටියා සමහරක් අය මට තිබ්බ යන්න නැතුව ඉන්න හැබැයි මම ගියා මොකද මාව ඇත්තටම අපිට රියැලිටි තරගයකදී එකතු වෙන ක්‍රවුඩ් එක කියන්නේ ඒ කාලෙට රියැලිටි තරග සීසන් එකට එනවනේ ඒතර මිනිස්සුන්ට අපේව ඉක්මනට අමතක වෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඒක තමයි ලෝක ස්වභාවය මේ සීසන් එක ඉවරනට පස්සේ ඊළඟ සීසන් එක ඇත එක්ටන ඇටෙන්ෂන් එක යන එතකොට හැමතිස්සම අපි දැනගන්න ඕනේ අපි පුළුවන් තරම් පේන්න ඉන්න අපි කවර්ස් කරන්න සෝෂල් මීඩියා වල අපේ ප්‍රොෆයිල්ස් හැන්ඩල් කරගෙන යන්න ඒ වගේම පුළුවන් හැම වෙලාවකම අපිට ඉන්වයිට් කරන හැම වෙලාවකම අපි ගිහලා පුළුවන් තරම් අපියරන්සස් දෙන්න ඒ වගේම කවර්ස් ටිකක් ලයිව් එකක් Facebook Instagram whatever TikTok ඕන වෙලාවට
ඉතින් අපේ අතේ තමයි ගේම් එක තියෙන්නේ. අයියෙකු වගේ සල්ලි ඕන් නැහැ කියනවනේ ඒක බොරුවක්. ඕනේ. සල්ලි ඕනේ තරගෙන් පස්සේ වැඩ කරගන්න. මොකද everything runs on money මේ කාලේ අද කාලේ හැමදේම සල්ලි තමයි. ඉතින් අපි රස්සාවක් කරා. අපි දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් නේ කරන්නේ. ඉතින් සින්දුවක් කරත් ඇත්තටම අපි රස්සාවක් කරත් අපි පඩියක් ගන්නවා වගේ සින්දුවක් කරන්නත් ඒ කියන්නේ අපි රස්සාව කරගෙන අපි මහන්සි වෙන්න ඕනේ. අපි අතෙන් කීයක් හරි අපිට අපෙන් වැය වෙනවා. මං නෑ කියනවා නම් ඒක බොරුවක්. ඉතින් ඒත් මං කියන්නේ තමන්ට දැන් අර ඒ තරගෙත් එක්කලා තමන්ට ලැබිච්ච සෝසස් තමන්ගේ වටපිටාව එකතු වෙච්ච මිනිස්සුත් එක්කලා දිගටම ගනුදෙනු කරගෙන ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ කියන්නේ එයාලගෙනුත් උදව් අරගෙන අපිට ස්පොන්සර්ස්ලා හොයාගන්න පුළුවන් සින්දුවක් කරන්න. අපිට ස්පොන්සර්ස්ලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බැහැ කියලා අනේ අපිට සල්ලි නැහැ. එහෙම කියලා ඉන්න බෑ. තමන්ගේ අතේ ගේම් එක තියෙන්නේ. සල්ලි නැත්තම් ස්පොන්සර් කරන්න ඕන තරම් ඉන්නවා. out there are so many sponsors. මොකද දැන් අපි තරගෙන් කැපුණට පස්සේ අපි මිනිසුන්ට ඒ දාම අමතක වෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ට මතක තියෙනනේ මම මේ හවල් කම්පිටිෂන් එකේ හැබැයි මේ දැන් කම්පිටිෂන් එකේ කැපිලා අවුරුදු 2-3ක් විතර නිකන් ඉඳලා එහෙම සින්දු කරන්න හරියන්නේ නැහැ. ඒක මම කියන්නේ. Constantly we should like as soon as we get eliminated we have to start working. That's what we need to do. මමත් මගේ වැඩි ඉවරයි. මගේ සින්දුව වැඩි ඉවරයි මේ වෙද්දි. මමත් වීඩියෝ එක කරන්න මේ මාසේ කොහොම හරි කරනවා. කරලා ජනවාරි මුල වෙද්දි අග වෙද්දි මමත් රිලීස් කරනවා. ෆයිනල්ස් ඉවර වෙලා ගොඩ කාලයක් යන කලින් මම කොහොම හරි මගේ ඔරිජිනල් එකත් රිලීස් කරගන්නවා. එහෙම තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි. Don't give up, never give up. අපිට සල්ලි නැහැ කියලා අතාරින්න බෑ. අපිට අපේ ගේම තියෙන්නේ අපේ මැච් එක තියෙන්නේ අපේ අතේ. අපි මේ මැච් එක කොහොම හරි ගහන්න ඕනේ. අනිවාර්යයෙන් අපේ මැච් එක අපි බැට් කරනද වෙන කවුරු බැට් කරන්නද? අනිවාර්යයෙන්. ඒක තමයි. ඉතින් ඒ වගේ කියන්නේ තමන්ට දැන් මේ හෂෙන් කිව්වා වගේ දැන් සාමාන්‍යයෙන් ඔය ගොඩක් තරුවලට වෙලා තියෙන නෝකයි. ඒ කියන්නේ ඔවුන් අර කාලයක් ඔහුගේ තරංගාවලියේදී ඔහු වෙන ප්‍රසිද්ධයි. ඒ වුණාට තරංගාවලින් ඉවත් වුණාට පස්සේ ඔහු හොයන්නත් නැහැ. අපේ වසංග ලෝයෙත් නැහැ. ඇයි ඔහු අපි දැන් මේ සංගීතය කියන එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයිනේ ප්‍රේක්ෂකයත් එක්ක රැඳිලා ඉන්න. මොකද දැන් කවර් සෝං එකක් කරත් අපිට පුළුවන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න. ඉතින් එහෙම තැනක මේ රට තියෙනකොට මේ සංගීත අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නකොට මේ තරුවලට පුළුවන් නම් ඔවුන්ගේ දක්ෂතාවයල් ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඔවුන් තියෙන හොඳම සහ ලේසිම මාර්ගය තමන්ගේ තියෙන දක්ෂතාවය ඒ විදිහටම තියාගන්න. ඉතින් මෙලෙස අපි අපගේ කතා බහ කරගෙන අතරතුර අපි කෙමෙන් මේ කතිකාවේ නිමාවට අපේ ලං වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි අපේ අවසාන වශයෙන් අපි අවසාන මිනිත්තු කිහිපෙදී මම දැනගන්න හෂෙන් කොහොමද වාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු අනාගතයේදී මම ඔබ සඳහන් කළා වගේ නීතිවේදියෙක් වීමට සිහින මවනවා. ඉතින් කොහොමද මේ ඔබගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක වෘත්තිමය ජීවිතය සහ මේ සංගීත ජීවිතය කොහොමද ඔබ එකතු කරගෙන යන්නේ සහ අපිට වෙනස්ම විදිහේ වැඩ කටයුතු ටිකක් මම හිතන්නේ අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මම කැමතියි ඔබගේ අනාගතය ඉලක්ක සහ අනාගතේ මොනවද බලාපොරොත්තු සහ අනාගතයේදී අපිට අහන්න දකින්න හම්බෙන මොනවද ඔබගේ නව නිර්මාණ. මම හිතන්නේ අපි ඒක තමයි වැදගත්ම විශේෂම දේ. ඔබගේ නිර්මාණ මොනවද අපිට ඉස්සරහට අපිට ප්‍රේක්ෂකයන්ට දෙන්න කැමති දැනගන්න. ඔව් මම මගේ ඔරිජිනල් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මගේ ඔරිජිනල් එකේ නම පිනිවැස්ස. පිනිවැස්ස එනවා ළඟදිම. පිනිවැස්ස ලිව්වේ මනුරංග විජේසේකර මනු. එතකොට පිනිවැස්ස මෙලඩි එක කරේ උමාරසිංහ වංශ මෙලඩි එක. එතකොට පිනිවැස්ස සංගීතවත් කරන්න කෙන්ලප්පෙන් එය වැඩ ටික එහෙම කරගෙන යනවා. මේ වෙනකොට ගොඩක් ඉවරයි. ඉතින් පිනිවැස්ස තමා අලුත්ම වැඩේ. ඒක තමා මං තියාගෙන ඉන්නේ. ඒත් අමතරව මගේ ඩ්‍රීම්ස්ටාර්ගේ හිටිය යා දන්නවා ඇති ශාවින්කි ෆර්නැන්ඩෝ. මගේ ශාවින්කි ෆර්නැන්ඩෝගේ කවර් සෝං එකක් එන්න තියෙනවා අපි දෙන්න සින් කරපු. ඒ වගේම මගේ කවර්ස් තොගයක් එන්න තියෙනවා වොයිස් කරලා.
ඒව වීඩියෝස් එක එනවා. එහෙම තමයි මගේ වැඩ වෙන්නේ. ඉතින් මම කොහොම හරි මගේ ස්ටඩීස් පැත්ත කතා කරලා මම ලෝ පටන් ගන්නවා ලබන අවුරුද්දේ ඉඳලා පෞද්ගලික ආයතනක රැකියාවක් කරන ගමන් ඉතින් වීකෙන්ඩ්ස් වල මියුසික් ඇන්ඩ් ස්ටඩීස් දෙකම කරගෙන කොහොම හරි බැලන්ස් කරගන්නවා. මොකද බැහැ කියලා දෙයක් නැහැ. දවසට පැය 24ක් තියෙනවා අපිට මැනේජ් කරගන්න පුළුවන්. 24 කියන්නේ ඇත්තට ලොකු කාලයක්. අපි හිතුවට අපි වෙලාව නැහැ කිව්වට කට්ට කන්න වෙනවා. කට්ට කියන දේ හැමෝටම පොදුයි. ඉතින් කොහොම හරි කට්ට කාලා අනිවාර්යෙන් පුළුවන් උපරිම ඉස්සරහට ලංකාවේ හැමෝම දන්න මියුසිෂියන් කෙනෙක් සිංගර් කෙනෙක් වෙන්න තමයි ටාගට් එක. සහ ඒත් එක්කම ස්ටඩීස්ුත් කරගෙන හොඳ මගේ මුල්‍යමය පැත්තෙනුත් ස්ටේබල් වෙලා ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් එතකොට අපිට ඉස්සරහට හොඳ ලෝය කෙනෙක් සහ සංගීත වේදිකයෙක් බලා ගන්න පුළුවන් තව අවුරුදු කිහිපයකින් නොදුරු අනාගතයේදී අපිට පුළුවන් ඒ පුද්ගලයාව මුණ ගැහෙන්න. ඉතින් ඒ වගේ මාෂයෙන් මම තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. කොහොමද දැන් අපි මියුසික් වීඩියෝ එකක් කරන්න යනකොට කොහොමද ඔබ සාමාන්‍ය කොහොමද ඔබට මේ මියුසික් එකක් කියන්නේ ඔබගේම ඔරිජිනල් එකක් කරන්න කොහොමද අදහස ආවේ? කොහොමද අදහස ක්‍රියාත්මක කරේ? මම හිතන්නේ මේක හොඳ උත්තරයක්. ගොඩක් තරුණියෝ දන්නේ නැහැ කොහොමද මේ Tamanට ඔරිජිනල් එකක් කරගන්න ඕන, කොහොමද අපිට මේක ලිරික්ස් ගන්නෙ, කොහොමද මේකට තනුව දාන්නේ, කොහොමද මේක වීඩියෝ එක කරගන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්න ටික ඉතාමත් හොඳ ප්‍රශ්නයක් වෙයි. කොහොමද ඔබගේ මේ පිළිතුර මේ සම්බන්ධයෙන්? මගේ ඔරිජිනල් එකට මම කිව්වා මම මාරක්කිව හම්බෙලා කිව්වා මරක්කි මට ඔරිජිනල් සෝන් එකක් කරන්න ඕන කියලා. ඒ කිව්වහම එයා කිව්වා ආෂෙන් මං ගාව මෙලඩීස් වගේක් තියෙනවා සහ ඔයාට දැන් මරක්කි මම තරඟ හිටපු නිසා මගේ කැපැසිටි එක දන්නවා. ඉතින් එයා කිව්වා මම ඔයාගේ කැපැසිටි එකත් බලලා ඒ මෙලඩීස් හරි ඒ මෙලඩි එකක් හරි එහෙම නැත්නම් අලුතෙන් එකක් ඔයාලට නිර්මාණය කරලා දෙන්න කියලා. ඊට පස්සේ එයා මෙලඩි එක හදලා පස්සේ මම යක්කි කතා කරලා අපි කොහොමද ලිරික්ස් කරන්න කියලා කතා වුණාම ඉතින් මන්රංග විජේසේකර කියලා කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් නේ. ඉතින් එයාගේ වචන වලටත් මම ආසයි. එයා කරපු වැඩ හැම දෙයකටම මම හරි ආසයි. මම එයාගේ ෆෑන් කෙනෙක්. ඊට පස්සේ මම අක්කිට කිව්වා කියා අපි එහෙනම් එයාට කියලා වැඩේ කරගමු කියලා. ඊපස්සේ අක්කි හරහා එයාට කතා කරලා ලිරික්ස් ටික කරගත්තා. මෙලඩි එක මුලින් හදලා තිබ්බේ. මෙලඩි එක ලිරික්ස් කරගත්තා. ඊට පස්සේ තමයි අක්කිගේ හරහා තමයි උමාරක්කිගේ හරහා තමයි හැමදේම උනේ ඇත්තටම. she's මේන් කැරක්ටර්. එයාව කන්ටැක්ට් කරගෙන එයාගේ හරහා තමයි මම හැම වැඩේම කරගත්තේ. හිතන්නේ දැන් පැහැදිලි ඔබට කොහොමද අපේ මේ සංගීත පිළිබඳ උනන්දුවක් දක්වන Tamanට තමන්ගම කියලා ගීතයක් නිර්මාණය කරගන්න ඕන නම් කොහොමද දැන් ඒක කරගන්නේ? අපිට ඇත්තටම ඒ කියන්නේ දැන් කවුරුත් හරහා යන්න ඕනේ නැහැ. මම පෞද්ගලිකව උමාරසිංහ වංශ අක්කිට මාර කැමති සහ මම පසු කාලේ යාගේ ක්ලාසස් වලට ජොයින් වුණා. ඉතින් ඒකත් එක්ක තමයි මම අක්කිට කිව්වේ අක්කි අපි සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ ඇත්තටම දැන් ඉස්සරහට මම මගේම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේම මම ලියපු ලිරික්ස් සමහර ඒවා තියෙනවා. ඒ වලට කරලා ඉතින් අර පළවෙනි වැඩේ නිසා මම පොඩක් මට වඩා දන්න අයට කියලා කරගන්න ඕනේ කියන තැන ඉන්නවා මම. ඒක නිසා තමයි එහෙම ගියේ. අනිවාර්යෙන් තමන්ට තමන්ගේ නිර්මාණයක් හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක්ගෙනුත් අදහස් අරගෙන තමන්ගේ පළවෙනි වැඩේ හොඳට කරන්නත් පුළුවන්. ඉතින් ඔය ක්‍රම දෙකම තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔබට කැමති ක්‍රමය තෝරගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ හෂේන් සිල්වා බෙර්න ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ නවක පරපුරේ ගායකයා. ඉතින් බොහොමත්ම ස්තුතියි හෂේන් අපිත් එක්ක අද දවසේ මේ හොරාව ගත කරන්න පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් අපි සුබ පතන හදවතින්ම ඔබගේ සියලුම වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා. ඒ වගේම අනාගතයේදී අපිට දක්ෂ නීතිඥවරයෙක් සහ දක්ෂ සංගීතඥයෙක් දැක ගන්න අපි ඉතාමත් ආදරේ සහ ඉතාමත් යොහුසුළු අපි බලන් ඉන්නවා. ඉතින් හෂේන් ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් අවසාන වශයෙන්? ඇත්තටම බොහොම නිදහස් පරිසරයක් තියෙන අයත් එක්ක කතා කරන්න ලැබුණ ගොඩක් සතුටුයි. මට ආරාධනා කරපු එකට ගොඩක් ස්තුතියි.
ඉතින් බලන් ඉන්නට කියන්න තියෙන්නේ just go behind your dreams, do what you like. හැමතිස්සම ආස දේ කරන්න. මොකද ආස දේ කරන්න හම්බෙනවා හරි අඩුයි. ඒ අතරින් මියුසික් කියන දේ හරිම අඩුයි. කොහොම හරි just fight for your dreams. මමත් ඒ ලෙසට මැච් කරේ. හැබැයි I didn't give up. I wanted to do music. So I found a way, Dreamstar. Just go behind your dreams. Don't never give up. That's it. ඉංග්‍රීසියෙන් හොඳ කාරණාවක් තියෙනවා. Love what you do what you love. ඉතින් ඒකත් එක්ක අපි අද දවසේ ඔබගේ නිවහනෙන් සමුගන්නටයි මේ සූදානම. ඉතින් මතක් කරනවා Voice of Sri Lanka YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ අපේ රටේ ඉන්න තරුණ දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න මේ Voice of Sri Lanka සයිබාවකාශය විවෘතයි. ඉතින් මේ වගේ තවත් දක්ෂයන් ඔබ දන්න කියන දක්ෂයන් ඉන්නවා නම් අපිට ඔවුන් යොමු කරන්න. අපි කැමති ඔවුන්ගේ දක්ෂතා කුසලතාවය රටක් ලෝකයක් හමුවේ ගෙනියන්නට. ඉතින් අද දවසේ අපත් සමග එකතු වුණේ හෂෙන් සිල්වා 10 වසරේ ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙක්. ඉතින් මම හෂෙන්ට ස්තුතිවන්ත වෙන ගමන් අද දවසේ වැඩ කටයුතු ටික මෙලෙස අපි අවසානයට පත් කරනු ලබනවා. ඉතින් ඔබට පුළුවන් දැන් බලා ගන්න හෂෙන් සිල්වාගේ cover song එකක් සහ ඔහු කරපු ඔහුගේ වැඩ ටැලන්ට් එකක් අතර වශයෙන් කිව්වොත් ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙහි වැඩිදුර රසස්වාදය ඔබට පුළුවන් හෂෙන් සිල්වාගේ YouTube channel එක සහ Facebook ගිණුම භාවිත කරලා ඔබට දැක බලා ගන්න. ඉතින් නැවතත් මෙවැනි රසවත් කතා බහකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබ නිවහනින් සමුගන්නවා. මම මිලින්ද රිනාල් Voice of Sri Lanka YouTube නාලිකාව වෙනුවෙන්. ඔබ සැමට ස්තුතියි. ජය වේවා. කුඩාරුවල බැඳ තනි